අලුත් පරම්පරාව ඉස්සරහා ජාතිකවාදය ෆේල්ඩ් අතිශය අවාසනාවන්ත විදිහට අපි ජනවරමේ අභිලාෂයන් අතිශය වේගයෙන් කඩාගෙන යනවා. ලංකාවේ උපාය මාර්ගික පිහිටීම කියන එක මේ සියලු රටවල් වලට වැදගත්. අතීතේ ඉඳන් අපි සේදමාවතේ වැදගත් ස්ථානයක පිහිටලා තිබ්බ නිසා තමයි ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලා අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරේ. ලංකාවේ දේශපාලන Facebook දේශපාලන සංවාදවලදී අති සරල විදිහට ටොයි බයි ભેදය කියලා හැඳින්වෙනවා. ටොයියෝ කියලා කියන්නේ UMP එකට බයියෝ කියලා කියන්නේ මහින්ද රාජපක්ෂට පක්ෂ විරුද්ධ. අන්තරේ ඉන්න නායකයා පහුගිය දවස්වල රූපවාහිනියට ඇවිල්ලා දැක්කනේ ඉතාම අපහසුතාවයටපත් වුණාට දැක්මක් නැහැ මොකද්ද කියන එක. අරගල ඉදිරි ගමන සම්බන්ධයෙන් උන් මාක්ස්වාදයේ මත පදනම්ව විකාර සහගත නිගමනයන් වල එළඹිලා ඉන්නවා. මේ වගේ අර්බුද ඇති වුනහම සමාජ විප්ලවයක් දක්වා ගෙනියන්න පුළුවන්. ඔය වගේ මනෝරාජික අදහස් වල උන් ඉන්නවා. ආණ්ඩුවේ කෙලවරක් නැති ගොන් වැඩ තකතිරුකම් නිසා එවැනි බලවේග වලට පුළුවන් වෙලා තියෙනවා මේ తాවකාලිකව පොඩි වීරයෝ වෙන්න. අපිට ජාතිකවාදය මේ අර්බුදයෙන් ගොඩ ඒමට යොදා ගන්න පුළුවන් කොහොමද කියලා ජාතිකවාදය නියෝජනය කරන තරුණ ධාරාවක ඉන්න ඒ තරුණ නායකයෙක් වෙන ඉසුරු ප්‍රසංග මහත්තයාගෙන් අපි අහන්න කැමතියි. ජාතිකවාදී ප්‍රවේශයකින් යන්න වෙන්නේ මොන ආණ්ඩුව බලයටපත් වුණත් මේවා අමතක කළා මේ රට හදන්න බෑ. ඔබ හිතන්න රණවිරු ගාය කියලා රටේ ආරක්ෂක හමුදාවට චෝදනා කරන පිරිස් එක කොහොමද රටක් හදන්නේ? යොහානි කියන ගායිකාවට මේ අරගලයට සම්බන්ධ පිරිස් විශාල වශයෙන් Facebook වල මඩ ප්‍රහාර එල්ල කරා. මඩ ප්‍රහාර එල්ල කරේ රාජපක්ෂ ආණ්ඩුව රකින්න කිව්ලද නෑ? මොකද්ද? ලංකාවට ඩොලර් රෙවන්න කිව්වා කියලා. ඉතින් ඩොලර් රෙවන්න කිව්වක වැරද්දක්. මේ සියලු දෙනාගේ නැගී සිටීම මූලික පදනමුනේ. ජපානයේ වගේ රටවල් දිහා බලන්න. ඔවුන්ට තිබෙනවා ජාතික චින්තනයක්. ඔවුන්ට තියෙනවා තමන්ගේ සංස්කෘතිය ගැන හැඟීමක්. තමන්ගේ භාෂාව ගැන හැඟීමක්. තමන්ගේ අක්මුල් ගැන හැඟීමක්. ජාතික ආර්ථිකය ගැන හැඟීමක්. ජපානයේ නැගිට එහෙම නෙමෙයිද? අයිබෝන් හෙළබිම TV නිවුස් ටෝක් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. තත්කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉතාමත්ම අවිනිශ්චිත තත්ත්වයන් පවතින මේ මොහොතේ අප බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ දැන් පවතින කාරණාවලින් ඔබට ගිහිල්ලා යම් දාර්ශනික ප්‍රවේශයක් ලබාගත් කාරණා කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස මේ කාරණාවට අපිත් සමග සම්බන්ධ වෙනවා අනාගතයේ අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග මහතා. අපි අයිබෝන් කියලා එතුමාව පිළිගන්නවා. අයිබෝන් ඉසුරු ප්‍රසංග මහත්මයා ඊට අමතරව ප්‍රවීණ ලේඛකයෙක්, සාහිත්‍යවේදියෙක් සහ දේශපාලන විචාරකයෙක් වෙනවා. ඉතින් ඉසුරු ප්‍රසංග මැතිතුමා අභිමුඛව තබාගෙන අපි මේ සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට යන්න කැමතියි. ප්‍රධාන වශයෙන්ම අපි මේ අරගලයට සම්බන්ධ වෙලා ඉදිරිපෙළේ කටයුතු කරන ඒ තරුණ ප්‍රජාවත් සමග අපි ඒ අදහස් දැක්වීම අපි මාධ්‍යවල දැක්කා. ඒ අදහස් දැක්වීම සමග අපිට ඇතිවන ජාතිකත්ව දේශපාලන ප්‍රවේශය තුළ ඇතිවන ගැටලු කාරණා සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් තමයි අපි ඉසුරු ප්‍රසංග මහතාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉසුරු අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ ජාතිකවාදය සහ මේ අලුත් පරම්පරාව ගැන. ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් එනවා මේ ජාතිකවාදී දේශපාලන මතවාදය තුළ අලුත් පරම්පරාවට මේ ජාතිකවාදී දේශපාලන ධාරාව අකැපද? අලුත් පරම්පරාව ඉස්සරහා ජාතිකවාදය ෆේල්ඩ් කියන කාරණය අපිට මේ අවස්ථාවේදී උද්ගත වෙලා තිබුණවත් එක්ක කතා කරන්න. දැන් ওই ප්‍රශ්නෙට අපි මූලික ප්‍රවේශයක් ගන්නවා නම් ඇත්තටම මෙතන තියෙන ජාතිකවාදයේ ෆේල් වීමක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. ওই ප්‍රශ්නය සම්බන්ධව අපි මූලික ප්‍රවේශයක් ගන්නවා නම් ඇත්තටම මෙතන තියෙන්නේ ජාතිකවාදයේ ෆේල් වීම ප්‍රශ්නයක් නෙමෙයි, වර්තමාන ආණ්ඩුවේ බරපතල අසමත්කම් පිළිබඳ ප්‍රශ්නයක්. අපි දන්නවා අපි කාලයක් තිස්සේ ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාව නියෝජනය කරපු ඒ කතිකාව පෝෂණය කිරීමට දායක වෙච්ච කණ්ඩායමක්. එතකොට අපි දන්නවා මේ මෑත කාලේ මේ ජාතිකවාදී මතවාදයට ලැබිච්ච විශාල ජයග්‍රහණයක් තමයි 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය. මොකද මේ ජයග්‍රහණයේ පිටිපස්සේ සම්පූර්ණයෙන්ම පැවතියේ ජාතිකවාදී අභිලාෂයන් තිබේ. ජාතිකවාදී අභිලාෂයන් එක්ක බැඳිච්ච සුරක්ෂිත රටක් වඩා ඉහළ තත්වයකට මේ රට ඔසවා තබන්න පුළුවන් නව දේශපාලන වෙනසක් ඇත්තටම කිව්වොත් අර සිස්ටම් චේන්ජ් එක කියන එක. බොහෝ දෙනාගේ බලාපොරොත්තුවක් තිබුණා ගෝඨාභයගේ ජනවරමෙන් පසුව. ඔහු මේ සිස්ටම් චේන්ජ් එක කරයි කියලා. ඉතින් එතකොට ඇත්තටම දැන් ඒ අභිලාෂය ඇතුලේ තිබ්බේ මං කිව්වේ ජනවරම තුල තිබුණේ ජාතිකවාදී අභිලාෂයන්. එතකොට අපිත් ඒ ජනවරම වෙනුවෙන් පෙනී සිටියා. අපි පෙනී සිටියේ ආණ්ඩුව වෙනුවෙන් හෝ පක්ෂ කණ්ඩායම වෙනුවෙන් නෙමෙයි. නමුත් ඒ ජනවරමේ අභිලාෂයන් වෙනුවෙන් අපි පෙනී හිටියා. එතකොට දැන් ඒක අපිට හඳුන්වන්න වෙන්නේ මෑත ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට ලැබුණු අතිශය විශ්වාසනීයම සහ වඩාත් පිළිගැනීම සහිත ප්‍රබල ජනවරමක් විදිහට. දැන් මීට පෙර ප්‍රබල නායකයෙක් වෙලා හිටිය මහින්ද රාජපක්ෂ මහතාට පළවෙනි වතාවේ වෙනි ජනවරමක් ලැබුණේ නැහැ.
ඊළඟට එහෙම නැත්නම් මෛත්‍රීපාල සිරිසේනට එවැනි වරමක් ලැබුණේ නැහැ. හැබැයි ගෝඨාභයට ඒ කිසිවෙකුට නැති ජාතිකවාදී දැවැන්ත අභිලාෂයන් සහ දැවැන්ත බලාපොරොත්තු සහිත ජනවරමක් ලැබුණේ. රටේ ඉන්න සියලු ජනතාව තරුණ බාල මහලු තරුණ ભેදයක් නැතුව මේකත් එක්ක පෙළ ගැසුණා. හැබැයි පෙළ ගැසුණා වගේම අතිශය අවාසනාවන්ත විදිහට අපි නොහිතූ විදිහට මේ ජනවරමේ අභිලාෂයන් අතිශය වේගයෙන් කඩාගෙන වැටුණා. මොකද මේ ආණ්ඩුව ගමන් කරේ ඒ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච මාවතේ නෙමෙයි. එතකොට ඒ බරපතල කඩාවැටීමත් එක්ක මිනිස්සුන්ට මේ ජාතිකවාදී මතවාදය සම්බන්ධව අද ආණ්ඩුව සම්බන්ධව පමණක් නෙමෙයි මේ මතවාදත් අද විහිළුවට ලක් වෙන තත්වයක් අද රටේ උද්ගත වෙලා තිබෙනවා. අපි දකිනවා ඒක. මොකද අපි කිව්වොතින් දැන් මෑත කාලේ මම හිතන්නේ මේ ජාතිකවාදී බලවේග මුහුණ දීපු අතිශය අසීරුතම වෙලාවක් තමයි මේ මොහොත කියන්නේ. මොකද ජාතිකවාදී මේ ජනවරම වෙනුවෙන් පෙනී සිටපු මේ ජනවරම අවංකව පෙනී සිටපු පිරිස තමයි අද අන් කාටත් වඩා වැඩිපුර අසරණ වෙලා තියෙන්නේ. ඉස්සර මම බාධා කිරීමක් කරන්න කැමතියි. දැන් ඔබ දීර්ඝ අදහස් දක්වීමකට මෙතන සූදානම් වෙනවා කියලා මට දැනෙනවා. මම ප්‍රථමයෙන් ඔබගෙන් අහන්නට කැමතියි. දැන් අපි දන්නවා ඉස්සර ලිබරල් වාදය පිළිබඳව මේ සමහර තියෙනවා ඩෙෆිනිෂන්ස් අර්ථ දැක්වීම. ඒ වගේම සමාජවාදය පිළිබඳව තිබෙනවා යම් අර්ථ දැක්වීම. ඒ අනුව ඉස්සර අපි මේ ජාතිකවාදය සම්බන්ධව මේකට මැදිහත් වෙන මේකට ආදරය කරන පිරිසක් ඉන්නවා. නමුත් මේකේ අර්ථ දැක්වීම සම්බන්ධයෙන් බහුතර පිරිසකට තියෙන විවිධ මතයන් තිබෙනවා. ඒ නිසා මම කැමතියි ඉස්සර ඔයාගෙන් අහන්න මේ ජාතිකවාදය පිළිබඳව අපිට තියෙන ඩෙෆිනිෂන් අර්ථ දැක්වීම කුමක්ද කියලා. හරි. අය අර්ථ දැක්වීම ගැන කතාවට මම එන්නම්. ඊට කලින් අරකට චුට්ටක් අවසන් කරලා ඉන්නම්. එතකොට දැන් මම කියමින් සිටියේ. එතකොට මේ ආණ්ඩුව කෙටි කාලයක් ඇතුළත විශාල බලාපොරොත්තු සහිත විඳලා ඒ බලාපොරොත්තු හිතාමතා මේගොල්ලෝ බිඳ දැම්මා. එතෙන්දි පැහැදිලිව ඒකේ වගකීම ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ සියලු දෙනා බාරගත යුතුයි. කිසිම කෙනෙකුට එතන සමාවත් දිය හැකි කාරණයක් නැහැ. එතකොට ඒ තත්ත්වය තුළ ඊට පස්සේ රටේ කවදාවත් නැති විදිහට ආර්ථික අර්බුදයකුත් ඒකත් එක්ක උද්ගත වුණා. ඒ ආර්ථික අර්බුදය උද්ගත වීමට මේ ආණ්ඩුවේ තියෙන වැරදි අඩුපාඩු වගේම ඒයින් පරිබාහිර හේතුත් බලපෑවා. ඒ සියල්ල එකතුවක් තමයි ආර්ථික අර්බුදය. ඒ දරුණු අර්බුදයත් එක්ක තමයි රටේ ජනතාවට මේ රජය කෙරෙහි විශාල අප්‍රසාදයක් ඇති වුණේ. එතකොට මේ අප්‍රසාදය අද ජාතික බලවේග වලට, ඒ මතවාද වලට, ඒවා සමච්චලයට ලක් වෙන තත්වයකට අදපත් වෙලා තිබෙනවා. එතකොට ඔබ කිව්ව ඔය ජාතිකවාදය සම්බන්ධව අර්ථ දැක්වීම මොකක්ද කියන එක ගැන ඇහුවොතින් ඇත්තටම ඕක අතිශයින්ම සංකීර්ණ මාතෘකාවක්. මොකද මේක ජාතිකවාදය කියන එක ලෝකේ ඊටාම අතිශයින් තේරුම් ගන්න අමාරු විශාල වශයෙන් අධ්‍යයනයන්ට, සාකච්ඡාවන්ට, වාද විවාද වලට තුඩු දීපු මාතෘකාවක්. දැන් එතෙන්දී ඔබ කිව්වා වගේ දැන් ලිබරල් වාදය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපිට ඒක නිශ්චිත හැඩයක් අර්ථ දැක්වීමක් ඒකට දෙන්න පුළුවන්. එතකොට සමාජවාදය කියන එකට පැහැදිලි හැඩයක් නිශ්චිත අර්ථ දැක්වීමක් තියෙනවා. හැබැයි අපි දකින දෙයක් තමයි මේ ජාතිකවාදය කියන එක එවැනි මතවාදයක් නෙමෙයි. මොකද මේකට දැන් මේක සම්බන්ධව විග්‍රහ කරපු චින්තකයෝ මේ බව පෙන්වා දීලා තියෙනවා. ජාතිකවාදය කියන්නේ අර මුහුණු 12ක් තියෙන දෙවි කෙනෙක් වගේ. මේක එක එක මුහුණු ජාතිකවාදයට තියෙන්නේ. ඒකේ අර ලිබරල් වාදය හෝ මාක්ස් වාදය වගේ මතවාදී ඒකමිතියක් මේ ජාතිකවාදය කියන එකට නැහැ. හරි. මමත් ඒ කාරණේට එකඟයි. මොකද දැන් අපි ගත්තොත් ජාතිකවාදය පමණක් නෙමෙයි ඒහා බැඳෙන යෙදුම් ගානක් තියෙනවා අපේ දේශපාලනයේ පාවිච්චි වෙන දැන්. ජාතිය. ඒතකොට ජාතිකත්වය, ජාතිවාදය, ඊළඟට ජාතිකවාදය. දැන් මේ යෙදුම් කියන ඒවා පළවෙනි අපි මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි මේ යෙදුම් කියන ඒවා අතිශය විවාදාත්මකයි. ඒතකොට මේවට ලෝකේ සෑම තැනකම එක විදිහට පිළිගන්න අර්ථකථන නැහැ. ඒක තමයි මේකට දෙන්න තියෙන හොඳම විග්‍රහය. මේ යෙදුම් සම්බන්ධව ලෝකේ සියලු දෙනා එකසේ එකඟ වෙන අර්ථකථන නැහැ මේවා. මොකද මේවා එක එක තැන්වලට සාපේක්ෂව මේවා අර්ථකථන වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයක් ජාතිය කියන එක ගත්තොතින් දැන් ජාතිය කියන පදයට මම හිතන්නේ සුමංගල ශබ්දකෝෂේ තේරුම් දීලා තියෙනවා. තේරුම් 60 ගණන් දුන්නොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ජාතිය කියන පදේ භාවිත වෙච්ච අර්ථකථන. දැන් අපි දන්න ඒවා ගත්තත් අපි සුලභ ඒවා ගත්තත් අපි දැන් අපේ අතීත සමාජවල ජාතිය කියන එක කුලය හඳුන්වන්නත් ඒ වචනේ පාවිච්චි කරනවා. එතකොට උපත හඳුන්වන්න ජාතිය කියන වචනේ පාවිච්චි කරනවා. ජාති ජරා මරණ කියන එකේ තියෙන්නේ ඒක. ඊළඟට දැන් ලංකාව වගේ රටක ඉන්න සිංහල දෙමළ මුස්ලිම් වෙනම ජන කණ්ඩායම් හඳුන්වන්නත් ජාතිය කියන වචනේ පාවිච්චි කරනවා. ඊට පස්සේ ලාංකීය ජාතිය කියලා අර්ථයෙන් අපි මේක පාවිච්චි කරනවා. ඒ කියන්නේ ලංකාවේ දෙමළ මුස්ලිම් කණ්ඩායම් නැතුව සියලුම ජනතාව ජාතිය විදියට හඳුන්වනවා කියලා. එතකොට මේ හැම එකටම මේ වචනේ පාවිච්චි වෙනවා. හරිද? ඒ නිසායි තමයි මම කිව්වේ දැන් ජාතිය කියන එකට හරි හැමං නිශ්චිත එකතන එක විදිහට පිළිගන්නා නිර්වචනයක් නැහැ. හරිද? එතකොට ඒ වගේම තමයි මේ ජාතිකවාදය කියන එක. ජාතිකවාදය කියන එක අතිශයින් මේක සාපේක්ෂ සංකල්පයක්. දැන් අපි ලංකාවේ ජාතිකවාදය කියලා අදහස් කරන දෙහි ස්වරූපය සහ ඇමරිකාවේ ජාතිකවාදය කියලා අදහස් කරන දෙහි ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේකේ අපිට අමාරුවෙන් පෙරලා ගන්න පුළුවන් පොදු ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ පොදු ලක්ෂණ ටික තමයි දැන් කිසියම් රටක්, කිසියම් භූමි ප්‍රදේශයක්, රටක්, ඒ රටේ ජීවත් වෙන නිශ්චිත ජනගහනයක්. එතකොට ඒගොල්ලන්ගේ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගත්ත ඔවුන්ගේ පොදු සාමූහික බැඳීම මත පදනම් වෙන එවැනි දැක්මක් තමයි ජාතිකවාදය කියලා කියන්නේ. එතකොට මේ ජාතිකවාදය කියන එක
අපි ගත්තොත් මේකේ විවිධ ස්වරූපයන් ගත්තාම මේක දැන් ලෝකෙ මුලින්ම වැඩවසම් රාජ්‍යයන් බිඳවැටලා යුරෝපයේ ධනේශ්වර ජාතික රාජ්‍යයන් බිහි වෙනකොට ඒකත් එක්ක මේ ජාතිකවාදී මතවාද කරලියට ආවා. ඊට පස්සේ ධනවාදයට විරුද්ධව සමාජවාදී රාජ්‍යයන් බිහි වෙනකොට ධනේශ්වරකමයට එරෙහිව විවිධ කැරලි අරගල මතුවෙලා චීනය රුසියා වගේ රටවල් වල මතුවෙච්ච සමාජවාදී විප්ලවයක්වත් මේ ජාතිකවාදී අදහස් ගමන් කරලා තියෙනවා. එතකොට මේක ලිබරල් වාදය එක්කත් ගිහින් තියෙනවා සමාජවාදය එක්කත් ගිහින් තියෙනවා. ඊට පස්සේ දැන් ඔය හිට්ලර්ගේ නාසිවාදය වගේ හිට්ලර්ගේ නාසිවාදය වගේ අන්ත ජාතිකවාදී සහ විනාශකාරී ප්‍රවේශයන් එක්කත් මේ මතවාදය ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ අනිත් ජාතීන් පීඩාවටපත් කරන අනිත් අය යටපත් කරන විනාශකාරී ආක්‍රමණශීලී ප්‍රවේශයකුත් මේ ජාතිකවාදය කියන එක මතුවලා තියෙනවා. දැන් ඒ වගේම මම අර කිව්වාගේ සමාජවාදයට එරෙහිවත් ජාතිකවාදය මතුවලා තියෙනවා. අපි දැන් ගත්තොත් යුගොස්ලෝවියා වගේ රටවල් වල පැරණි සෝවියට් සංගමය. එතකොට මේවා බිඳ වැටෙනකොට ඒ බිඳ වැටීමට ජාතිකවාදී ව්‍යාපාර බලපෑවා. මොකද ඒ ජාතීන්ට වුණා වෙන වෙනම ස්වාධීනව නැගී සිටින්න. පෝලන්තේ හත් චෙකොස්ලෝවාකියාව ගන්නත් පුළුවන් අපිට. පෝලන්තේ වෙනම රටවල් විදිහට තිබුණා. නමුත් දැන් ඊට අමතරව දැන් අපි ගත්තොත් හොඳම උදාහරණය මේකට යුගොස්ලෝවියාව. මොකද යුගොස්ලෝවියාව තනි රටක් විදිහට තිබ්බ රට ඊට පස්සේ ක්‍රොයේෂියාව, සර්බියාව ඔය විදිහට කෑලි කොටස් ගානකට කැඩිලා යනවා. කොටස් 6කට කැඩිලා යනවා. මේ කැඩිලා යන්නේ ජාතිකත්වයේ මත පදනම් වෙච්ච අරගල මුල් කරගෙන. ඉතින් ඒ නිසා මේ ජාතිකවාදය කියන එක අර මං කිව්වා වගේ ලිබරල් වාදය එක්කත් එකට ගිහින් තියෙනවා. මාක්ස්වාදය එක්කත් එකට ගමන් කරලා තියෙනවා. මාක්ස්වාදයට විරුද්ධවත් මේක ගමන් කරලා තියෙනවා. එතකොට අර හිට්ලර්ගේ මුසලෝනිලාගේ වගේ ෆැසිස්ට්වාදී අදහස් එක්කත් මේක ගමන් කරලා තියෙනවා. එතකොට ඊට අමතරව ජාතික විමුක්ති අරගලත් එක්ක මේක ගමන් කරලා තියෙනවා. යටත් විතර ලබා ගන්න දැන් ඉන්දියාවේ නිදහස් සටන වගේම. ඉතින් මේ වගේ එක එක තැන්වල මේකේ ස්වરૂපය සංකීර්ණයි. එතකොට අපි තේරුම් ගන්න ඕන අපි ලංකාව කියන රටේ මේ ජාතිකවාදය කොහොමද අර්ථ දක්වා ගන්න කියන්නේ ඒක අපට සාපේක්ෂව තමයි අපිට ලංකාවේ ජාතිකවාදී අර්ථ දක්වා ගන්න වෙන්නේ. විශේෂයෙන්ම ඉසුරු ජාතිකවාදී බුද්ධිමතුන් සමහර තැන්වලදී කියනවා දැන් ඔබ කිව් කාරණේ නිශ්චිත ප්‍රදේශයක නිශ්චිත ජනගහනයක් නිශ්චිත නීති පද්ධතියක් කාලයක් තිස්සේ පැවතාවම අපි කියන එකට ජාතියක් කියලා. ඒ වගේම ඉසුරු මේ වගේම ජාතිකත්ව විඥානයක් තිබිච්ච සමහර ජාතීන් සිටින ඔවුන් ලෝකේ පුරා විසිරීලා හිටිය නමුත් එක්තරා තැනකදී ඔවුන් එකතු වුණා. අපිට ඊශ්‍රායලයේ උදාහරණ ගන්න පුළුවන්. ජාතිකත්ව විඥානයත් ජාතිකත්වයක එක්තරා සාධකයක් නේද? විශේෂයෙන්ම දැන් අපිට මේ රටේ තියෙනවා ජාතිකත්ව විඥානයක්. මේ ජාතිකත්ව විඥානයත් මේ ජාතියක අනිවාර්ය සාධකයක් නේද? ඔව් ඒක තමයි මම කිව්වේ මේක එක එක තැන්වල මේකේ ස්වභාවය වෙනස් වෙනවා. දැන් ඔතෙන්දී අපිට ප්‍රධාන වශයෙන් ඕක අපිට වැදගත් අපේ රටට සාපේක්ෂව කොහොමද තේරුම් ගන්න ඕන කියන එකනේ. එතකොට දැන් අපි ගත්තොතින් අපි හරි සරලව මෙහෙම කතා කරොත් දැන් එක එක රටවල් තමන්ගේ අභිවෘද්ධිය සඳහා යන ගමන ගත්තාම ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙන අභියෝගවල ස්වરૂපය එකිනෙකින් වෙනස්. ලංකාවට මුහුණ දෙන්න තියෙන අභියෝගය නෙමෙයි ඇමරිකාවට තියෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ නෙමෙයි සෝමාලියාවට හරි ග්‍රීන්ලන්තයට හරි වෙන මොකක් හරි රටකට හරි තියෙන්නේ. ඕන් එකිනෙකාට තමන්ගේ ගමන් මගේදී හමු වෙන අභියෝග වෙනස්. එතකොට දැන් ලංකාව කියන රට අපි අරගෙන බැලුවාම ලංකාව කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ සුවිශේෂී පිහිටීමත් එක්ක අතීතයේ ඉඳන්ම ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලම විදේශ ජාතීන්ගේ විදේශ රටවල් වල ඉන්න බලවත් රාජ්‍යයන්ගේ බලපෑමට ග්‍රහණයන්ට ආක්‍රමණ වලට ගනුදෙනු වලට ලක් වෙච්ච ප්‍රදේශයක්. මේකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අපේ පිහිටීම. මොකද අපිට ඉහළින් තියෙනවා ඉන්දියාව කියන උපමහද්වීපය, ඉන්දියාව රුසියාව කියන බලවත් රටවල් දෙක. ඊට පස්සේ එතකොට අනිත් පැත්තෙන් ලෝක බලවත් එක්ක ඇමරිකාව ඉන්නවා, ඊට පස්සේ චීනය ඉන්නවා. එතකොට මේ ලංකාවේ උපාය මාර්ගික පිහිටීම කියන එක මේ සියලු රටවල් වලට වැදගත්. අතීතයේ ඉඳන් අපි සේදමාවතේ වැදගත් ස්ථානයක පිහිටලා තිබ්බ නිසා තමයි ක්‍රිස්තු පූර්ව ගණන් වල ඉඳලා අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරේ. එතකොට අපි දැනුත් පිහිටලා තියෙන්නේ මේ ඉන්දු පැසිෆික් කලාපයේ තීරණාත්මක බල කේන්ද්‍ර ස්ථානයක අපි පිහිටලා තියෙන්නේ. ඒ ගැන ඕන තරම් එක එක අය මේ බලවත් ලෝක බලවතුන් විසින්ම කරපු අර්ථකථන තිබෙනවා. ඉතින් එතකොට අපිට තිබෙන ප්‍රශ්නේ තමයි අපේ රට ඉදිරියට යනකොට අපිට තියෙන ප්‍රධාන අභියෝගය තමයි මෙන්න මේ විජාතිකත්වයේ අභියෝගය කියන එක. ඒ කියන්නේ මේ ලෝක බලවතුන්ගේ මේ මැදිහත් වීම ඉස්සරහා අපි ජාතියක් විදිහට ස්වාධීනව නැගී සිටින්නේ කොහොමද කියන එක. එතකොට මේ විජාතික බලවේගවල බලපෑම අපි විජාතිකත්වය කියන තනි වචනෙන් හැඳින්නුවොත් ඒකේ විරුද්ධ වචන විදිහට මට ගන්න පුළුවන් ජාතිකත්වය කියන එක. එතකොට මම මෙහෙම නිරීක්ෂණයක් කරන්න කැමතියි. දැන් මම කියනවා අපේ රටේ දේශපාලනයේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද කියලා කතා කරොත් ප්‍රධාන බෙදීම තමයි මම කියන්නේ මේ ජාතිකත්වය සහ විජාතිකත්වය අතර ගැටුම කියන එක. දැන් ඒක ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක්ගෙන් ඇහුවොතින් කියයි අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි හොරු අල්ලන එක කියලා. මේ හොරු සහ හොරු නොවන අය අතර තියෙන ප්‍රශ්නේ. තව කවුරු හරිගෙන් ඇහුවොත් කියයි අපිට තියෙන්නේ එක්ක මොකක් හරි ಜಾති ප්‍රශ්නේ නැත්නම් ලාංකීය ಜಾතියක් හැදිලා නැහැ මොන හරි කියයි. එහෙම නැත්නම් තව කාගෙන් හරි ඇහුවොත් කියයි මෙතන තියෙන අර සමාජවාදීන් කියන වගේ ධනපති නිර්ධන බෙදීමක් කියලා. මම කියන්නේ ඔය සියල්ලට වඩා
ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන බලකඳුරු දෙකට බෙදෙන්නේ මේ ජාතිකත්වය සහ විජාතිකත්වය කියන පදනම මත. එතකොට ඔය කාරණය තමයි අර Facebook දේශපාලන සංවාදවලදී අති සරල විදිහට ටොයි බයි ભેදය කියලා හැඳින්වෙන්නේ. දැන් ටොයියෝ බයියෝ කියන වචනේ අරගෙන බැලුවාම බොහෝ දෙනා ඕක සරලව හිතාගෙන ඉන්නේ මේ ටොයියෝ කියලා කියන්නේ UMP එකට එහෙම නැත්නම් JVP එකට පක්ෂ පිරිස්, බයියෝ කියලා කියන්නේ මහින්ද රාජපක්ෂට පක්ෂ පිරිස් කියලා. නමුත් ඕක නෙමෙයි මෙතන ඇත්ත බෙදීම. මේ බෙදීමේ පදනම ඊට වඩා ගොඩක් ගැඹුරුයි. මේකේ අක්මුල් අවුරුදු ගාණක් ඈතට විහිදෙනවා. හරිද? එතකොට මම කියන්නේ මේ ටොයි බයි බෙහෙදේ කියලා කියන්නේ ඒක දැන් අපිට ලංකාවේ මුල් යුගයේ බිහි වෙච්ච සාහිත්‍ය කෘති. එහෙම නැත්නම් මුල් යුගයේ බිහි වෙච්ච පුවත්පත් සංග්‍රහවම බලමුකෝ. දැන් ලංකාවේ පළවෙනි සංග්‍රහය බිහි වෙන්නේ මාසික තෑග්ග 1832. හරිද? ඒ කාලේ මේ ලංකාවේ බිහි වෙච්ච පුවත්පත් සංග්‍රහ තුළ මේ ටොයි බයි ගැටුම හොඳට ප්‍රකාශ වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඒ කාලේ මේ සංග්‍රහ පුවත්පත් බිහි කළෙම ඒ කාලේ සමහර ප්‍රබන්ධ කතා ලිව්වෙම මේ ටොයි බයි ගැටුම පදනම් කරගෙන. එදා ශ්‍රීසේන මහත්තයා කෘතිවල අපිට ඕක දකින්න බොහෝ පොත්වල තියෙනවා. දැන් ඒ කියන්නේ එක පැත්තකින් එදා යම් පිරිසක් හිටියා ඉංග්‍රීසි සංස්කෘතිය, ඉංග්‍රීසීන්ගේ ආගම, ඔවුන්ගේ ආධිපත්‍ය මේක වර්ණනා කරන ඒක තමයි හොඳ කියලා වර්ණනා කරන පිරිසක් හිටියා. අනිත් පැත්තෙන් හිටියා මේකට විරුද්ධව බෞද්ධ ආගම, අපේකම, අපේ දේවල්, අපේ සංස්කෘතිය, අපේ වටිනාකම් බෞද්ධ ඔන්නෝවා වෙනුවෙන් පෙනී ඉන්න. එතකොට මේ පිරිස අතර ගැටුම තමයි එදා ඉඳන් මෙතන තිබුණේ. එතකොට පසු කාලීනව දේශපාලන පක්ෂ විදිහට මිනිස්සු බෙදෙන්නත් මේ ගැටුම බලපෑවා. හරිද? එතකොට අපිට අද දක්වාම අද වුණත් අපිට Facebook දේශපාලන සංවාදවල වුණත් අපිට පැහැදිලිව නිරීක්ෂණය කරන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයකදී මිනිස්සු දෙකට බෙදෙන්නේ මේ ටොයි බයි පදනම කියන එක මත තමයි. එතකොට රටේ ಜಾති ભેද, පක්ෂ ભેද, ආගම් ભેද තියෙනවා. හැබැයි ඒවා තියෙන්නේ මේකට යටින්. ඒ සියල්ලට උඩින් තියෙන ප්‍රධාන බෙදීම තමයි මේ ජාතිකත්වය සහ විජාතිකත්වය අතර බෙදීම කියන එක. ඒකට යටත්ව තමයි අනිත් ಜಾති ભેද ප්‍රශ්න කළමනාකරණය වෙන්නේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් දැන් උතුරේ තිබුණු දෙමළ ප්‍රශ්නේ. දෙමළ ජාතිවාදී ප්‍රශ්නය මේ තිබුණා. ඒතකොට මේ දෙමළ ජාතිවාදී ප්‍රශ්නය කියන්නේ හුදු දෙමළ සිංහල අතර ගැටුමක් පමණක් නෙමෙයි. ඒ ගැටුමට උඩින් තිබ්බ ජාතික විජාතික දේශපාලන අවශ්‍යතාවනුව තමයි මේ ප්‍රශ්නය කළමනාකරණය වුණේ ලංකාවේ. එතකොට පහුගිය කාලේ මතුවෙච්ච ඉස්ලාම් අන්තවාදී ප්‍රවණතා, වහාබ් අන්තවාදී ප්‍රවණතා මේවා කළමනාකරණය වුණේ අර ටොයි බයි ගැටුම කියන එකට යටින්. දැන් අපි දන්නවා ඒක හොඳටම නිරීක්ෂණය කරන්න පුළුවන්. උතුරු නැගෙනහිර තිබ්බ ප්‍රශ්නේ සිංහල දෙමළ මිනිස්සු අතර තරහ ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක පිටිපස්සේ විශාල වශයෙන් ජාත්‍යන්තර බලවේග ඉන්දියාව, ඇමරිකාව, නෝර්වේ, ජපානය මේ වගේ රටවල් පෙළ ගහලා හිටියා. ඔවුන් මේ LTT උතුරු ව්‍යාපාරයට ආධාර කරන ප්‍රතිපත්තියක හිටියා. ඒකට මේ මතය වෙනුවෙන් පෙනී සිටින සිංහල සමාජයේ විශාල පිරිසක් හිටියා උගත් බුද්ධිමත් පිරිස් බෙදුම්වාදී මතවාදය වෙනුවෙන් පෙනී ඉන්නේ. ඉතින් ඒකයි මම කිව්වේ මෙතෙන්දී ඔවුන් මේක පාවිච්චි කරන්නේ මේ නව යටත් විශ්වවාදී දේශපාලනයේ බලවේමක් විදිහට තමයි ඒක පාවිච්චි කරන්නේ. ඒකට ඒ උමනාවට යටින් තමයි අපේ ජාති ආගම් ભેද පිළිබඳ කතිකාව තිබෙන්නේ. ඒක උඩට ගන්න හැදුවට. ඉතින් ඒ නිසා දැන් එතකොට මම මේ කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන බලබෙදීම තමයි මේ ජාතිකත්වය සහ විජාතිකත්වය අතර ගැටුම කියන එක. එතෙන්දී මම ලංකාවේ ජාතිකත්වය කියන එක ගැන දැන් ඔබ මුලින් අහවන නිර්වචනය කරන්නේ කොහොමද කියලා මම අහුවොත් ලංකාවේ ජාතිකවාදය කියන්නේ මොකක්ද කියලා මම ඒකට දෙන නිර්වචනය තමයි මෙන්න මේ කියන මේ ලෝක මේ ගෝලීය බලවතුන්ගේ මැදිහත් වීම මැද ශ්‍රී ලංකාව නැමැති ජාතික රාජ්‍යයේ යහපැවැත්මට උදෙසා අවශ්‍ය මතවාදී ප්‍රවේශය කියලා තමයි මම ජාතිකවාදය කියන කාර්ය දක්වන්නේ. එතකොට අපිට අපේ ජාතිකවාදය අවශ්‍ය වෙන්නේ කාගේවත් රටක් යටපත් කරන්න, තව ජාතියක් හෙලා දකින්න, තව ජාතියක් පීඩාවටපත් කරන්න, වෙනත් රටක් ආක්‍රමණය කරන්න ඒකට නෙමෙයි. අපි බලපෑමට නතු වෙච්ච ජාතියක්. බලපෑම නිසා අපේ ඉදිරි ගමන සකසා ගන්න බැරි වෙච්ච රටක් අපි. ඉතින් ඉසුරු අපි කියනවා මේක ඉවර කරන්න. එතකොට අපිට ගමන සකසා ගන්න බැරි වෙච්ච රටක්. එතකොට අපිට අපේ ජාතිකවාදය අවශ්‍ය වෙන්නේ මේ බලපෑම් වලින් මිදිලා ස්වාධීනව නැගී සිටින්න තමයි ලංකාව වගේ රටකට අපේ ජාතිකවාදය අවශ්‍ය වෙන්නේ. මම මතු කරන්න හදන කාරණාව තමයි ඉසුරු දැන් ඔබ කියන ওই ජාතිකත්වය පිළිබඳ කාරණාව බොහෝ ජාත්‍යන්තරවාදීන් හෝ මාක්ස්වාදීන් හෝ ලිබරල්වාදීන් හෝ අපිට කියන්න පුළුවන් ඔවුන් මේක වර්ණනා කරනවා මේක දූපත් මානසිකත්වය කියලා. ඒකට ඔබ මොකද කියන්නේ? ඒක කිසිසේත්ම දූපත් මානසිකත්වයක් නෙමෙයි. දූපත් මානසිකත්වය කියලා කවුරු හරි ඒකට කියනවා නම් වරදකුත් නෑ ඒකේ. දැන් මොකද දැන් අපි දන්නවා ඕක අපි සරලව ගත්තොත් අපි ගෙදර තාත්තා කෙනෙක් පිට ගෙවල් වල ළමයි ගැන හිතන්න කලින් තමන්ගේ පවුල ගැන හිතනවා. ඕන තැනක එහෙම නෙවෙන්නේ. එතකොට අපි වෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් ගැන හිතන්න ඉස්සෙල්ලා අපේ ආයතනය ගැන අපි හිතනවා. අපේ පාසල ගැන හිතනවා. අපේ ගම ගැන හිතනවා. ඉතින් එතකොට මේ වගේ තමන් කේන්ද්‍ර කරගත්ත බෙදීම් ලෝකේ ඕන තරම් තියෙනවා. එතකොට රටක මිනිස්සු එතකොට එහෙම නැත්නම් රටේ ඉන්න නායකයෝ තමන්ගේ රට කේන්ද්‍ර කරගෙන ඒකට මුල් තැන දීලා කල්පනා කරන එකේ වරදක් නැහැ. ඒක දූපත් හරි වෙන මොකක් හරි ගෝත්‍රික හරි මොනවා හරි කියනවා නම් ඉතින් එහෙමනම් මිනිස්සුන්ට මොකොත් කොයි විදිහටවත් බෙදෙන්න බෑ. මොකද තමන් එහෙමනම් තමන්ගේ පවුල ගැන මිනිස්සු හිතන එකත් ගෝත්‍රික වෙන්න ඕනේ එහෙමනම්. හරිද? ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ ඒක නිවැරදි තර්කයක් නෙමෙයි.
මොකද ඕන තැනක මෙතන හරි සරලව කිව්වොත් මේ තමන්ගේ අභිවෘද්ධිය ගැන තමන් හිතන්න එපා. ඒක පවුලක ඉඳලාද ආයතනයක ඉඳලාද රටකටද ඒක ඕන තැනකට අදාළයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ අපි අපේ අභිවෘද්ධිය වෙනුවෙන් අපි ගන්න ක්‍රියාමාර්ග අනිත් අයට හානි කරවනොත්. දැන් ඇමරිකාවේ ජාතිකවාදයේ ලෝකයට ඒ තරම් හොඳ එකක් නෙමෙයිනේ. මොකද ඇමරිකාව ඔවුන්ගේ අභිමානය, ඔවුන්ගේ යුද ශක්තිය, ඔවුන්ගේ බලකාමය වෙනුවෙන් ඔවුන් ලෝකේ අනිත් රටවල් යටපත් කරනවා. අනිත් රටවල් වලට බලපෑම් කරනවා. හැබැයි අපිට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? අපිට අවශ්‍ය වෙන්නේ ස්වාධීනව නැගී සිටින්න පමණයි. ඉතින් ඒ නිසා එවැනි ප්‍රවේශයකින් තමයි මම අපේ ජාතිකවාදී අර්ථකථනය කරන්නේ. දැන් ඔබ කියනවා දැන් මේ රටේ තියෙන සියලුම දේශපාලන ප්‍රශ්න ලඝු කරන්නට පුළුවන් කියලා මේ ජාතිකත්වය සහ විජාතිකත්වය අතර තිබෙන මේ අරගලයට මේ ගැටුමට. ඒ අනුව අපි කල්පනා කරොත් ඉස්සර අපි 1948 පෙබරවාරි 4 නිදහස ලබා ගත්තා. ඒ නිදහස ලබා ගැනීම අපි අද වනකොනුත් සමරනවා. මම 74 නිදහස් සමරුව මේ ළඟදී පෙබරවාරි පැවැත්තුණා. නමුත් මේ අතරතුරත් ඉසුරු මේ 1948 ඉඳන් මේ අවුරුදු 74ක් තුල අපේ රටේ රට කරපු ආණ්ඩු ජනතාවට උරුම කරලා දීපු දේ ගැන මේ අරගලේ ඉන්න ඒ තරුණ තරුණයන්ගේ හිතේ පැසවන කාරණාවලට මේ රට පාලනය කරපු ජාතිකවාදී ආණ්ඩුත් වකිය යුතු නැද්ද? නෑ, පැහැදිලිවම රට පාලනය කරපු ආණ්ඩු කාගෙත් එවැනි වගකීමක් තිබෙනවා. නමුත් මෙතන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපි නිදහස ලැබුවා කියලා මේ ජාතිකත්වය සහ විජාතිකත්වය අතර ගැටුම අහෝසි වෙලා නැහැ. ඒ ගැටුම පවතිනවා. අපි එදා නාමිකව හරි ඇත්තට හරි අපි නිදහසක් ලැබුවා. හැබැයි නිදහස ලැබුවා කියලා මේ ලෝකේ තියෙන දේශපාලන බල ගැටුම අහෝසි වෙන්නේ නැහැ නේ. මේක මේ අධිරාජ්‍යවාදයේ වගේ වචන වලින් කියනකොට ඒක නිකන් හරි මේ යල් පැනලා වගේ නම් ඔබට හිතන්න පුළුවන්. අපි දන්නවා සරලව දැන් අපි නිකන් බොහොම සරල උදාහරණයක් ගත්තොත් මම මගේ පාරයිනේ කඩයක් දානවා නම් වටේ තව හොඳ ලොකු සාර්ථක කඩවල් තියෙනවා නම් ඒගොල්ලෝ කැමති නැහැ මම මෙතන මගේ කඩේ දානවට. මොකද ඒක උන්ගේ මේ බිස්නස් එකට මේක පාඩුවක් වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ලෝක දේශපාලනයේදී අපේ වගේ රටවල් වල නැගී සිටීම අපි ගන්න ක්‍රියාමාර්ග අනිත් රටවල් වලට බලපානවා. විශේෂයෙන් මේ ලංකාව වගේ අර මං කිව්ව බල කේන්ද්‍ර ස්ථානයක පිහිටි රටක එක බලපානවා. ඉතින් එතකොට ඔවුන් තමන්ට ඕන විදිහට අපිව පාලනය කරන්න අතපය දාන්න මේකට මැදිහත් වෙනවා. ඉතින් ඒ ගැටුම මොන ආණ්ඩුවාවක් තිබෙනවා ඒක. ඉතින් එතකොට දැන් ඔබ කිව්ව විදිහට අරගලය ගැන කතා කරොත් එතන බොහෝ සාධාරණ කාරණා තියෙනවා. හරිද? නමුත් දැන් අපි දකින්නේ දැන් අර ගැටුම කියන එක මෙතන අපිට අහෝසි වෙන්නේ. අපි දැනගන්න. එතකොට දැන් අපි දැනගන්න ඕන එතනදී මේ අපේ රටට සාපේක්ෂව තීන්දුව తీරන ගන්න. එහෙම තීන්දුව తీරන ගන්න නායකත්වයක් තමයි ගෝඨාභය රාජපක්ෂගේ මිනිස්සු බලාපොරොත්තු වුණේ. ඒ ඉල්ලා සිටීම තමයි එදා තිබුණේ. එදා පාරට බහැලා චිත්‍රාන්දපු තරුණයන්ගේ තිබුණේ ඒ ජාතිකවාදී බලාපොරොත්තු. අද ඒ තරුණයෝම තමයි මේ ජාතිකවාදී මතවාද වලට එරෙහිව අවියමෝරාගෙන පාරට බහැලා තිබෙන්නේ. ඉතින් ඒක උනේ මේ ආණ්ඩුව විසින් ඇති කරපු බරපතල අපේක්ෂා භංගත්වයත් එක්ක. දැන් මම තව දෙයක් කියන්නම්. අර අපේ ජාතිකවාදය සම්බන්ධව අර්ථ දැක්වීම ගැන කතා කරද්දී මම ඉස්සෙල්ලා කිව්වා අර ලංකාව නැමැති ජාතික රාජ්‍යයේ යහපැවැත්මට අදාළ මතවාදය තමයි අපි ජාතිකවාදය විදිහට හඳුන්වන්නේ කියලා. එතකොට මේ ජාතිකවාදයට මේ සිංහල කියන ජාතිය විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න දෙමළ මුස්ලිම් සියලු ප්‍රජාව මේකට ඇතුළත් විය යුතුයි. සිංහල ජාතිකවාදයක් පමණක් වෙන්න බෑ මේක. එතකොට දැන් මේ ඊළඟ කාරණේ තමයි මේ ජාතිකවාදයේ මූලික ලක්ෂණ කීපයක් ගැන මම කතා කරොත් අපේ තියෙන ඕන මූලික ප්‍රවේශයන් ටිකක් තමයි එකක් තමයි අපිට මේ ස්වාධීන ජාතික ආර්ථිකයක් කියන එක. එතකොට අපි ජාතික ආර්ථිකයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒක අපේ ජාතිකවාදයේ මූලික අංගයක්. ඊළඟට අපි ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා. මොකද මේ ලංකාව වගේ රටවල් යටපත් කරගන්නකොට විදේශ බලවේග එදා ඉඳන් භාවිතා කරපු දෙයක් තමයි මේ ජාතීන් අතර ගැටුම් ඇති කරලා ඒ හරහා තමන්ගේ අරමුණු ඉටු කරගන්න එක. ඉතින් ඒ නිසා පළවෙනි කාරණේ ජාතික ආර්ථිකය. ඊළඟට අපි ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්නවා බෙදුම්වාදයට ජාතිවාදයට එරෙහිව. ඊට පස්සේ අපි ශක්තිමත් රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. මොකද අපේ රටක ස්වාධීනත්වයට ඉතා ඒක වැදගත්. දැන් අපිට මේ දවස්වල පේනවා මේ අරගලය ගෝල්පේස් අරගලය මතුනේ මේ රටේ තියෙන ආර්ථික අර්බුද ප්‍රශ්නත් එක්ක. හැබැයි දැන් ඒක හරහා වුන් කරගන්න හදන්නේ. ඒකට කිසිම ඒ ප්‍රශ්න වලට කිසිම සම්බන්ධයක් නැති විදායක අහෝසු කිරීම වගේ දේවල් දැන් කරගන්න හදන්නේ. එතකොට දැන් ඒ වගේ ඌමනා තුල තිබෙන්නේ මේ ජාතික රාජ්‍ය ව්‍යුහය බැලහීන කිරීම. හරිද? එතකොට අපිට එහෙම නෙමෙයි අපිට අවශ්‍ය වෙනවා ශක්තිමත් ජාතික රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍ය වෙනවා. ඊළඟට අපි ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා අපේ රටේ. මොකද අපේ ජාතික ආරක්ෂාවට අපේ ජාතික ආරක්ෂාව දුර්වල කිරීමේ මානසිකව සහ විවිධ ක්‍රම වලට ඒක දුර්වල කිරීමේ මෙහෙයුම කාලයක් සිට ක්‍රියාත්මක කරනවා. දැන් ඔය රණවිරු ගාය වගේ වචන වලින් හමුදාව සමච්චලයට ලක් කරන්නේ නිකමට නෙමෙයි. මම දැක්ක දැන් අර එක්සත් සමගි ජන බලවේගයේ ඔය ඉන්න එක තරුණ කියන මහත්තයෙක් එයා ලියලා තිබුණා මේ අරගලෙන් වෙච්ච හොඳම වාසියක් තමයි රණවිරු ගාය සනීප වෙච්ච කියලා. දැන් මේවා මේ නිකන් එන කියමක් නෙමෙයි. මේ එන්නේ ජාතික ආරක්ෂාවට විරුද්ධව දියත් වෙන තර්ජනය. ඒකට අපේ හමුදාව යුදාධිකරණ වලට ගෙනියන එක ඇතුලේ එන්නේ ඒක.
ඉතින් ඒ නිසා අපිට ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා. ඊළඟට වැදගත්ම අනිත් කාරණේ තමයි අපේ රටේ ප්‍රධාන සංස්කෘතිය. සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක. මේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කාලයක් තිස්සේ දියත් වෙන ප්‍රහාරයක් තියෙනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මම ඔබට කිව්වා අපේ ජාතිකවාදයේ කොටස් අපේ ජාතිකවාදය තුළ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව නියෝජනය වෙන්න ඕන කියලා. ඒකයි මේකයි පටල ගන්න එපා. හැබැයි අපේ ඊට අමතරව අපේ ප්‍රධාන ඒ නියෝජනය වීමේ වරදක් නැහැ. නමුත් ඊට අමතරව අපේ ප්‍රධාන සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන කාලයක් තිස්සේ විශාල ප්‍රහාරයක් දියත් වෙනවා. ඒ ප්‍රහාරයේ දියත් වෙනකත් මේ යටත් විජිතවාදී ආක්‍රමණයේ කොටසක්. ඒක එදත් තිබුණා. දා සුද්දන්ගේ කාලේ මං කිව්වා අර මාසික සංගරා තුළ පියදා සිරිසේනගේ නවකතා තුළ එහෙම නැත්නම් ඒ කාලේ ලිව්ව වාසනාවන්ත පවුල සහ කාලකන්ණි පවුල වගේ ප්‍රබන්ධ කතා තුළ තිබිච්ච ඒ ගැටුම අද දක්වාම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ කාරණා පහ තමයි මම අපේ ජාතිකවාදයේ මූලික ලක්ෂණ ලෙස දකින්නේ. මම ඒක නැවත කියන්නම් මේක අවධාරණය කළොත් දෙයක් නිසා එකක් තමයි අපේ ජාතික ආර්ථිකය, ඊළඟට අපේ ජාතික ආරක්ෂාව, ඊට පස්සේ අපිට බෙදුම්වාදය හා ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය, ඊළඟට ශක්තිමත් ජාතික රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් අපි පෙනී ඉන්න එක, ඊළඟට අපේ ප්‍රධාන සංස්කෘතියට එල්ල වෙන ප්‍රහාරයට විරුද්ධව අපේ ප්‍රධාන සංස්කෘතිය ආරක්ෂාව වෙනුවෙන් කරන බැදිහත් වීම. දැන් ඔබ කියනවා මේ ජාතික රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් සිංහල බෞද්ධ ජන කොටස් මුස්ලිම් දෙමළ බර්ගර් මැලේ සියලු දෙනාම එකතු කරගත යුතුයි කියලා. ඉතින් ඔබ මේ දක්වන මේ ජාතික මතවාදයට ඉසුරු සිංහල බෞද්ධ මතවාදයෙන් සහයෝගයක් ලැබෙනවද? සිංහල බෞද්ධ මතවාදයත් ජාතික මතවාදයත් එකක් ලෙසයි ගොඩක් අය දකින්නේ. මට ඒක පැහැදිලි නෑ. සිංහල බෞද්ධ මතවාදයෙන් සිංහල බෞද්ධ මතවාදය තුළ මේ ජාතිකත්වය ඔබ කියන ජාතික රාජ්‍යය වෙත සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් කියන මේ සියලුම දෙනා මේ ජාතිකත්වය වෙත එකතු කරගන්න මේ ජාතිකත්වය තුළ දක්නට ලැබෙන ප්‍රමුඛතම මතවාදයක් වන සිංහල බෞද්ධ මතවාදයෙන් පිටිවහලක් ලැබෙනවද? අනිවාර්යයෙන්ම. මොකද සිංහල බෞද්ධ මතවාදය තුළ තමයි මේ රටේ අනිත් සියලු ජාතීන්ගේ පැවැත්ම තහවුරු වෙනවා නම් තහවුරු වෙන්නේ. මොකද දැන් අපි හොඳටම දන්නවනේ දැන් සිංහල බෞද්ධයන්ට මිනිස්සු ජාතිවාදී චෝදනාව එල්ල කරන ඔය විකල්ප NGO කණ්ඩායම්. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න සිංහල බෞද්ධ ජාතික බලවේග තුල ඉන්න කවුරුවත් අපිට වෙනම රාජ්‍යයන් ඉල්ලලා තියෙනවද? සිංහල ජාතියට වෙනම වරප්‍රසාද ඉල්ලලා තියෙනවද? එතකොට සිංහල ජනතාව බහුතරයක් ජීවත් වෙන ප්‍රදේශවල ඉන්න දෙමළ මුස්ලිම් මිනිසුන්ට හිරිහැර කරලා තියෙනවද? ඔවුන්ගේ සිද්ධාස්ථාන මොන හරි තියෙනවා නම් ඒවා ඉවත් කරන්න කියලා තියෙනවද? එහෙම ඒවා මේ කිසිම සිංහල ජාතිකවාදී පාර්ශවයකින් ඉදිරිපත් වෙලා නැහැ. එතකොට නමුත් අනිත් පාර්ශවයන්ගෙන් තමයි ඒවා ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒවා ඉදිරිපත් වෙනවා විතරක් නෙමෙයි මෙතන ක්‍රියාත්මක වෙන මෙහෙයුම තේරුම් ගන්න. මෙතන මේක හුදු ಜಾති අතර ගැටුමකින් එහාට ගිය යටත් විජිතවාදයේ දේශපාලන උපාය මාර්ගات එක්ක බැඳුණු ප්‍රශ්නයක්. ඔවුන්ගේ යටත් විජිතවාදයේ ප්‍රධාන උපක්‍රමයක් තමයි රටක තිබෙන ප්‍රධාන සංස්කෘතියට, ප්‍රධාන මහා සංස්කෘතියට පහර දෙන එක. ඒ පහර දීම සඳහා ඔවුන් සුළු ජාතික ජාතිවාදයන් උපයෝගී කරගන්නවා. ඒවට විවිධ අනුබල දෙනවා, ආධාර ලබා දෙනවා. හරිද? ඉතින් එතකොට ඒ නිසා ඇතිවෙච්ච ගැටුමක් මෙතන තිබෙනවා. නමුත් අපි දන්නවා මේ සියලු ජාතීන් යම් මේකට සමගි කරගෙන එකට එකතු වෙන ගමනක් අපි යනවා නම් ඒකට සිංහල බෞද්ධ සංස්කෘතිය තුලින් ඒකට තියෙන බාධා ඉතා අවමයි. නමුත් ඔය හැමදාම අපේ රටේ බෙදුම්වාදී යෝජනා ඉදිරිපත් වෙලා තියෙන වෙනත් පාර්ශවයන්ගෙන් අපේ පාර්ශවයෙන් නෙමෙයි. ඉතින් එතකොට මේ යෝජනා ඉදිරිපත් වෙනවා පමණක් නෙමෙයි ඒවා ඊටාම දැනුවත්ව සූක්ෂමව මේ බෙදා වෙන් කිරීම කියන එක අතීතයේ ඉඳන් මේ විදේශීය බලවතුන් අපිට එරෙහිව පාවිච්චි කරලා තියෙන මෙවලමක්. ඒ නිසා තමයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට විතරක් පහර දෙමින් අනිත් සංස්කෘතීන්ට පහර නොදී ඉන්නේ. මේකේ තියෙන සමස්ත පින්තූරය තේරුම් ගන්න ඕන. මං කිව්වා අර මුලින් කිව්වා වගේ මේක හුදු ජාතීන් අතර ගැටුමක් නෙමෙයි. ජාතීන් අතර ගැටුමෙන් ඔබට ගිය ගෝලීය දේශපාලනයේ මහා පින්තූරයත් එක්ක තමයි මේ ජාති අතර තියෙන ප්‍රශ්නය කියන එක අපි තේරුම් ගන්න ඕන වෙන්නේ. 2005 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුව පැරදුනේ ඊටමත්ම ප්‍රමුඛ ජාතිකවාදී ව්‍යාපාරයක් මගින්. එහිදී දකුණේ අපේක්ෂකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා සියලු ජාතිකවාදී බලවේගවල ඒ අනවරත කැපවීමෙන් ලංකාවේ ජනාධිපති තනතුරට පත් වෙනවා. 2005 සිට 2015 දක්වා ඔහු අපි පිළිගන්නවා ඉසුරු යුද ජයග්‍රහණයත් එක්ක ජාතිකවාදයට යම් ජයග්‍රහණයක් ඔහු අත් කළා දෙනවා. ඒ වගේම ඒ අවුරුදු 10න් පසුව ඔහුගේ යම් කරුණු කාරණා නිසා ඒ සිදුවෙච්ච අඩුපාඩු නිසා ඒ ජාතිකත්වයේ ඒ දැවැන්ත ජයග්‍රහණයේ යුද ජයග්‍රහණයෙන් අවුරුදු 6ක් තුලදී පරාජයටපත් වෙනවා. ඒ වගේම ජාතිකවාදයේ ප්‍රමුඛ කැපවීමෙන් ඒ ජාතිකත්වයේ විසින් 2019 නොවැම්බර් ගෝඨාභය රාජපක්ෂ නම් ඊ타මත්ම ජාතිකවාදී ප්‍රවණතාවයක් පෙන්වූ ජනාධිපතිවරයෙක්ව ජනාධිපති පුටුවට අරන් එනවා. නමුත් ඔහු අවුරුදු 2කමාරක් තුල අද පත් වෙලා තියෙන තත්වය සමස්ත ජාතිකත්වයේ අසාර්ථකත්වයක් විදියට අර අරගල භූමියේ ඉන්න තරුණ දරුවෝ දකිනවා.
මම හිතන්නේ ඔවුන් මේක ජාතිකත්වයේ අසාර්ථකත්වයක් විදිහට දකිනවට වඩා ඔවුන්ගේ තියෙන්නේ මේ ආණ්ඩුව සහ මේ වර්තමාන ඇති වී තිබෙන ආර්ථික අර්බුදය කෙරෙහි තියෙන පීඩනයක්. මම හිතන්නේ බහුතරයක් මිනිස්සු මේක ජාතිකවාදයේ අර්බුදයක් ලෙස විග්‍රහ කරා. ඇත්තටම ගත්තොත් දැන් බහුතරයක් මිනිස්සුන්ට ජාතිකවාදය කියන්නේ මොකද්ද? ඒක අපිට වැදගත් වෙන්නේ ඇයි? සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක මොකටද? ඒව ගැන දාර්ශනික විග්‍රහයක් පොදු සමාජයට නැහැනේ. පොදු සමාජයේ ඉන්න මිනිස්සු ඉන්නවා ඇඟ ඇතුලේ ජාතිකත්වය තියෙනවා. අපි සිංහල, අපි බෞද්ධ, අපේ ආගම ජාතිය රකින්න ඕන. කොහොම හැඟීමක් ඇඟ ඇතුලේ තියෙනවා. හිතන්නේ ජාතිකවාදීෝ යනු රාජපක්ෂවරු ගේ අනුගාමිකයෝ කියලා හිතන ප්‍රවණතාවයකුත් තියෙනවා කියලා ඔබට පිළිගන්න වෙනවා. එසේ අර්ථ දක්වන්න පුළුවන් කාටද? ඉතින් රාජපක්ෂ හැබැයි රාජපක්ෂවරු නොවන ජාතිකවාදීනුත් ඉන්න පුළුවන්. දැන් සමහර එක්සත් ජාතික පක්ෂය අය අපි දැකලා තියෙනවා. ජාතිකත්වය ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට එහෙම ඉන්න හම්බෙලා තියෙනවා. හරිද? දැන් මම කියන්නේ මෙතන මේ දැන් ඔය වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදය ගැන ඔබ ඇහුව කාරණේට මම කියන්නේ මේක මම දකින්නේ බහුතරයක් මිනිස්සු එහෙම නැත්නම් තරුණ ප්‍රජාව මේ කාරණා න්‍යායිකව විග්‍රහ කරගන්නේ නැහැ. ඔවුන්ගේ ඇඟ ඇතුලේ ජාතික හැඟීම තියෙනවා. එහෙම තිබුණාට ඔවුන් ඒක දන්නේ නැහැ. ඒක වැදගත් වෙන්නේ මොකටද? ඒක කොහොමද අපි පාවිච්චි කරන්න ඕන? ඒ ගැන න්‍යායික විග්‍රහයක් බහුතර දෙනාට නැහැ. ඉතින් ඒ නිසාම තමයි ඒක සාධාරණයි රටක සාමාන්‍යයෙන් බහුතරයක් මිනිස්සු හැසිරෙන්නේ එහෙමනේ. හැබැයි මේ දේශපාලන බලවේග මේවා කළමනාකරණය කරන අය තමයි ඒව නිසි පැත්තට ගෙනහිල්ලා මේවා කරගන්න දැනගන්න ඕනේ. හැබැයි අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂට ජාතිකත්වයේ ජනවරමක් ලැබුණට ඔහුට හෝ මේ ආණ්ඩුවට ඒ ජනවරම ගැනවත් ජාතික මතවාදය ගැනවත් ඒකේ තිබිය යුතු අභිලාෂයන් ගැන ඒ වෙනුවෙන් රකිය යුතු දේවල් ගැන ඔවුන්ට කිසිදු විග්‍රහයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකත් එක්ක තමයි මේ රජය සහ මේ අර්බුදයට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මම හිතන්නේ මේක තරුණ පරම්පරාව සහ රටේ පොදු ජනයා තුළ තියෙන මේ පාලනය පිළිබඳ විරෝධයක්. තෙල් ටික, ගෑස් ටික, ඖෂධ ටික, ආහාර ටික නැති වෙන එකේ ප්‍රශ්නයක්. හැබැයි ඒක ඇතුලේ ඒකත් එක්ක මතුවෙන ජනතා විරෝධය ඇතුලේ අපි දන්නවා ඔය අතිශය පරාජිත දේශපාලන බලවේග විජාතික ගැති කල්ලි කණ්ඩායම්. දැන් ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, විවිධ රැඩිකල් ඊනියන් නිරාගමික මතවාද දරන කණ්ඩායම්. ඒගොල්ලෝ මේක අස්සට රිංගගෙන තමන්ගේ මතය මේක ඇතුලේ වපුරන්න උත්සාහ කරනවා. අපිට මේකයි පේන්නේ. නමුත් ඒක අපි හිතන්නේ බහුතර මතය කියලා. නමුත් දැන් මේ මොහොතේ රටේ ඇති වී තිබෙන අර්බුදයත් එක්ක ඒ වගේ පරාජිත බලවේග එතෙන්ට රිංගගෙන කවදාවත් මැතිවරණයකින් බලයට එන්න බැරි, කවදාවත් දේශපාලනයෙන් දිනන්න බැරි, කවදාවත් මතවාදකින් දිනන්න බැරි කල්ලි කණ්ඩායම්. ඒගොල්ලෝ මේක ඇතුළට බහැලා මේ වෙලාවේ මේ අර්බුදෙන් ඒගොල්ලන්ට ගන්න පුළුවන් වාසිය ගන්න බලනවා. හැබැයි එහෙම ගත්තා කියලා අපිට ඒකෙන් දකින්න බෑ ඒක ඔවුන්ගේ මතවාද වල ලැබූ ජයග්‍රහණයක් කියලා. මේ අර්බුදය විසින් ඔවුන්ව తాවකාලික වීරය බවට පත් කරලා තියෙනවා. දැන් අපි දන්නවා දැන් පහුගිය දවස්වල අර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ මේ ඡන්ද 10000ක් ගන්න බැරි පක්ෂයක් විසින් මෙහෙයවන සංවිධානයක්. එතකොට මේ පක්ෂය විසින් කොහොමද විශ්ව පාරවල් වලට ළමයි අරන් එන්නේ කියලා අපි ඕන වෙනම කතා කරන්න පුළුවන්. ඒ ළමයි එන්නේ පක්ෂය ගැනවත් ඔවුන්ගේ මතවාදය ගැනවත් තියෙන බැඳීමක් නිසා නෙමෙයි. ඒකට වෙනත් කූට උපක්‍රම හරහා තමයි ඒ ගෙන්නන්නේ. අපි ඒක වෙනම කතා කරන්නේ දීර්ඝ මාතෘකාවක්. එතකොට දැන් ඒ පක්ෂයේ ඒ අන්තරේ ඉන්න මේ නායකයා පහුගිය දවස්වල රූපවාහිනියට ඇවිල්ලා දැක්කනේ ඉතාලම අපහසුතාවයටපත් වුණා. ඒ කියන්නේ නායකයන්ටවත් දැක්මක් නැහැ මොකද්ද කියන එක. අරගල ඉදිරි ගමන සම්බන්ධයෙන්. ඉදිරි ගමන සම්බන්ධයෙන්. ඔවුන්ට තියෙන ප්‍රශ්නේ ඔවුන් මාක්ස්වාදයේ මත පදනම්ව විකාර සහගත නිගමනයන් වල එළඹිලා ඉන්නවා. මේ වගේ අර්බුද ඇති වුනහම මේ ඒක සමාජ විප්ලවයක් දක්වා ගෙනියන්න පුළුවන්. ওই වගේ මනෝරාජික අදහස් වල ඔවුන් ඉන්නවා. ඒ අදහස් මත පදනම්ව ඔවුන් අර සාමාන්‍ය ශිෂ්‍යයන්ව අන්දගෙන පාරට අරන් එනවා. හැබැයි ඔවුන්ටත් මේක ගැන විග්‍රහයක් නැහැ. මොකද්ද ඊට පස්සේ කරන්න කියන එක සම්බන්ධව. දැන් ඔවුන් පෙළපාලිය වලට යනකොට පාරේ අරගෙන යනවා බැනර් උස්සගෙන ක්‍රමය පෙරලමු කියලා. ආණ්ඩුව එළවමු ආණ්ඩුව හැරලා විතර නේ ක්‍රමය පෙරලමු. හැබැයි ඔය උද්ඝෝෂණ වලට යන 10 දෙනෙක්ගෙන් එහෙම නැත්නම් 100 දෙනෙක්ගෙන් අහලා බලුවොත් මොකද්ද ක්‍රමය පෙරලලා මොකද්ද හදන්නේ කියලා ඔය කවුරුත් දන්නේ අඩුම තරමේ ඒ අරගෙන එන නායකයෝවත් ඔවා දන්නේ නැහැ. ඔවුන් දැනගෙන මොනවා හරි කිව්වත් ඒ කියන්නේ යල් පැන ගියේ ලෝකේ කොහෙවත් නැති බහුබූත මතවාද. ඉතින් දැන් මම කියන්නේ මේ ආර්ථික අර්බුදය සහ ආණ්ඩුවේ කෙලවරක් නැති ගොන් වැඩ තකතිරුකම් නිසා මෙවැනි බලවේග වලට පුළුවන් වෙලා තියෙනවා මේ తాවකාලිකව පොඩි වීරයෝ වෙන්න මෙතන. හරිද? හැබැයි අපි දැනගන්න ඕන දේ තමයි ඔවුන්ට මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න හෝ කිසිම දෙයක් කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. ඉතින් ඒක ඊටාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේ පිරිස් වලට අර මේ අනික ඔය පිරිස අපි දන්නවා ඔය බලවේග පහුගිය 69 ලක්ෂ ජනවරමත් එක්ක ඒගොල්ලෝ බිමට සමතලලා හිටියේ ඔක්කොම. ඉතින් බිමට සමතලලා හිටපු පිරිස ඊටාම කෙටි කාලයකින් ආපහු ධෛර්යයෙන් නගා සිටවන්න ගෝඨාභය රාජපක්ෂ, බෙසිල් රාජපක්ෂ, මහින්දලා ඇතුළු සියලු දෙනා දායක වෙලා තියෙනවා. මම ඔබගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔවුන් කියන්නේ ජනතාව අපිට බලය දුන්නේ නැහැ. බලය දුන්නා නම් අපි කරලා පෙන්නනවා කියලා. කවුද? ඒ ඔබ කියන බලවේග. ඔවුන්ට ඉතින් බලය කවුරුත් දෙන්නෙත් නැහැ. මං හිතන්නේ ඉතින් මං කියවනේ ඔවුන්ට තියෙන ජනතා පදනම මොකද්ද කියලා. නේ?
ඉතින් එහෙම කියන්න ඕන කෙනෙකුට පුළුවන්. නමුත් අපි දන්නවා ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන්ගේ තියෙන ඔවුන්ගේ දරන මතවාද. ඔවුන් දරන යල්පැන ගිය මාක්ස්වාදී මතවාද දරන මේ රටේ සංස්කෘතියට වෛර කරන මේ රටේ මේ නිරාගමික මතවාද දරන සුළු ජාතික ජාතිවාදයන් වෙනුවෙන් පෙනී ඉන්න එහෙම කණ්ඩායම් මේගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ට මේ ලංකාව නෙමෙයි මොන රටක් දුන්නත් ඒගොල්ලන්ට ඒක හදන්න බෑ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන ඔවුන්ගේ කයිවාරු වලින් නෙමෙයි ඔවුන් දරන අදහස් වලින්. ඔවුන්ගේ මතවාද වලින් ක්‍රියාකාරීත්වයෙන්. මම හිතන්නේ ඒකයි ඒකට උත්තරේ. අපි ප්‍රමුඛ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මැතිතුමාගේ යම් කාලයක් ඔහුගේ වැඩපිළිවෙලක් තිබුණා. ඔහුගේ තිබුණු ප්‍රජාන ඒ වැඩපිළිවෙලේදී ඔහු ගම් නියම්ගම් වලට ගිහිල්ලා ඔහු එහි දේශපාලන වැඩසටහන් කරමින් ඔහු මතු කළ ප්‍රධාන තර්කය තමයි මේ ජාතිකවාදයට එරෙහිව ඔහු කිව්වා අපිට 1948 ඉඳන් මේ ජාතිකවාදය නිසා මේ ජාතිකවාදී මතවාදය නිසා අපිට ජාතිය ගොඩනගා ගැනීමට බැරි වුණායි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ ඇත්තටම සාධාරණ විවේචනයක් නෙවෙයිද? නෑ ඒක සම්පූර්ණයෙන් අතිශය වැරදි සහ න්‍යායික පදනමකින් තොර ලෝකෙ කොහෙවත් වළංගු නැති විග්‍රහයක්. මොකද මේ ජාතිය ගොඩ නැගෙනවා කියලා කියන්නේ රටක ඉන්න එක එක දැන් දෙමළ මුස්ලිම් සිංහල වගේ එක එක මිනිස්සු ඉන්නවා නම් මේ ඔක්කොම එකට එකතු වෙලා එකක් හැදෙනවා කියන එක නෙමෙයි. එහෙම ගොඩ නැගිච්ච ජාති ලෝකෙ මං හිතන්නේ කොයි රටකවත් නෑ. දැන් ඔය වගේ ඔය මිත්‍යාව ඉස්සර අපි දැකලා තිබුණා. දැන් අපි ඔය මාක්ස්වාදී පොත්පත් ගැන කියවන කාලේ ජනතා විමුක්ති පෙරමුණේ පන්තිවල ගන්නකොට ඒ වයිදී ඒ දැන් මේ මාක්ස්වාදී පොත්පත්වල තියෙන්නේ මේ ඕක ගැන හරි සරල පැතලි විග්‍රහයක්. ඒ කියන්නේ මේ ඒකේ තියෙන්නේ ධනේශ්වර ක්‍රමයක් එක්ක ජාතික රාජ්‍ය කියලා ජාතියක් බිහි වෙනවා. ඒකේ ඉන්නේ එක ජාතියක්. ඒකේ වෙනත් ජාතීන් නැහැ. ඒ කියන්නේ දැන් අපිත් ඒ දවස්වල හිතන් හිටියේ ඒ දවස්වල අපි ඒව කියවනකොට අපිට ඉන්ටර්නෙට් එකෙන් තොරතුරු හොයන්නවත් වෙන අමතර මූලාශ්‍ර වලින් දැනුම ගන්න ක්‍රමයක් නැහැ. අර පොතේ තියෙන එක විතරයි අපි දකින්නේ. ඉතින් ඒ දවස්වල මමත් ඔය ඉස්කෝලේ යන කාලේ 11 12 පන්ති වල ඉන්නකොට මං හිතන් හිටියා දැන් ජර්මනියේ ජර්මන් ජාතිය කියන්නේ එක ජාතියක්. ඇමරිකාවේ ඇමරිකන් ජාතිය කියන්නේ එක ජාතියක්. එහෙම තමයි අපිට වාමාංශික දේශපාලනය උගන්වලා තිබ්බේ. එනේ ඒගොල්ලෝ එකට දීපු විග්‍රහය තමයි අපි තාම නොදියුණු අපි තාම පසුගාමී ධනේශ්වර රටක්. අපේ රටේ ධනවාදයේ මේ උඩින් ගෙනල්ලා අතෑරි උත්තරාරෝපිත ධනේශ්වර සංවර්ධනයක් අපේ රටවල තියෙන්නේ. ඒ නිසා අපේ රටවල් වල සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා එකතු වෙලා ශ්‍රී ලාංකීය ජාතිය කියලා එකක් බිහි වෙලා නැහැ. හැබැයි ලෝකේ දියුණු ධනේශ්වර රටවල් වල එහෙම ජාතියක් කියලා එකක් බිහි වෙලා තියෙනවා. එයාලා උදාහරණයක් ගන්නවා අර වගේ චීන ජපන් ජාතිය, ජර්මන් ජාතිය, ඇමරිකන් ජාතිය ඔය වගේ ගන්නවා. ඉතින් මේක මොනතරම් පදනම් විරහිත විග්‍රහයක්ද කියලා අද ඕන කෙනෙක් දන්න දෙයක්. මොකද ලෝකේ රටවල් වල ඒගොල්ලෝ ඇමරිකන් ජාතිය හරි ජර්මන් ජාතිය කියලා හඳුන්වන්නේ නැති. හැබැයි හැඳින්වුවට එක රටක් ඇතුලේ රටේ සීමාවට අදාළ භාෂාවකුයි එකාගමකුයි නැහැ කොහෙවත්. ඒ හැම රටක් ඇතුළෙම වෙන වෙනම ජාති ආගම් තියෙන විශාල පිරිස් ජීවත් වෙනවා. වුන් අතර සංස්කෘතික වෙනස්කම් ආගමික වෙනස්කම් ඕන තරම් තියෙනවා. ඉතින් මම කියන්නේ එහෙම පැවතීම වරදක් නෙමෙයි. ඔය ඔක්කොම එකතු වෙලා එකක් හැදෙනවා කියලා එකක් වෙන්නේ නැහැ. ඒක මනෝරාජික තර්කයක් මේ මාක්ස්වාදීන් ගෙනාපු. ඒ තර්කයේ ඇසුරෙන් වෙන්නේ නැති ඔය අයිවන් වගේ මහත්තුරු ඔය කතන්දරේ හදාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා වෙන්න ඕන මේ ලාංකීය ජාතිය කියලා එක එක ජාතීන්ගේ අනන්‍යතානතයෝගී එකක් හැදෙන එක නෙමෙයි. මේ විවිධ සංස්කෘතික අනන්‍යතා තිබෙන ගමන්ම වුන් තම තමන්ගේ අනන්‍යතා ආරක්ෂා කරගෙන රටක් විදියට සමගියෙන් ඉන්නක වෙන්න ඕනද? එහෙම නැතුව තනි ජාතියක් කියලා එකක් එහෙම බිහි වෙන්නේ නැහැ. දැන් චීන ගත්තොත් චීන තියෙනවා ප්‍රධාන ජනවලට ජන වර්ග තව 50 ගණනක් තියෙනවා. ඉතින් ඒ රටවල් වල පවා මෙච්චර සිස්ටමැටික් රටවල් වලත් ওই ජාතීන් අතර ගැටුම් මේවා තියෙනවා. එතකොට ඒ ජාති අතර ගැටුම් ඇති කරන්න බටහිර සහ වෙනත් බලවතුන් උත්සාහන දරනවා ඒ රටවල් වල. ඉතින් එතන වැදගත් දේ වෙන්නේ මේ ජාතීන් අතර සංස්කෘතික වෙනස්කම් ආගමික වෙනස්කම් අහෝසි කරලා එකක් අමුතු එකක් හදන එක නෙමෙයි. මේ තියෙන ඒවා අතර තියෙන ගැටුම් අවම කරගෙන මේවා පවත්වාගෙන යන එක. මම හිතන්නේ. ඉසුරු එතකොට දැන් ඔකටම සම්බන්ධ වෙන කාරණාවක් තියෙනවා. අපිට දකින්න පුළුවන් මේ ඔය කතිකාවත් තුළ ඉන්න කට්ටිය ජාතිය ගොඩනැගීම කියන කාරණය සම්බන්ධයෙන් සියලු සංස්කෘතීන් එකට එක්කහු වෙලා මේ ජාතිය ගොඩනගන්න ඕන කියන මේ අදහසේ ඉන්න කට්ටිය තුළ අපිට මේක නිරීක්ෂණය කරන්න පුළුවන්. උන් බොහෝ දුරට පහර දෙන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය තුළ තියෙන අර සිංහල බෞද්ධ ප්‍රවණතාවලට ඒ සංස්කෘතියට පහර දෙන ගතියක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? ඔව් මම හිතන්නේ දැන් ඒක තමයි මෙතන අපි අතිශය තේරුම් ගන්න ඕන ගැඹුරුම කාරණේ. මේක බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හැසිරීම් වලින් තේරෙනවා. ඊටත් අර දැන් මම මෙහෙම උදාහරණකින් ඒක පැහැදිලි කරන්නම්. දැන් පහුගිය කාලේ අපි දැක්කා අර එක්තරා වමේ පක්ෂ මම මේක වෙන තැන් වලත් කියලා තියෙන කතාවක්. එක්තරා වාමාංශික පක්ෂයක മന്ത്രിවරයෙක් එහාගේ ප්‍රසිද්ධ කතාවකදී කියනවා පන්සල් යන එක ගෝත්‍රිකයි, පිළිම වලට වඳින එක ගෝත්‍රිකයි කියලා මෙහෙම ප්‍රකාශයක් කරනවා. හැබැයි දැන් එහෙම ප්‍රකාශ කරපු മന്ത്രിවරයාම ටික දවසකට පස්සේ අර ප්‍රශ්නයක් මතුණා මුස්ලිම් ජනතාවගේ කොරෝනා මරණ වලින් මිය යන පුද්ගලයෝ ආදාහනය කරන්න ඕනද භූම දානය කරන්න ඕනද කියලා. ඉතින් ඒ ප්‍රශ්නේදී ලෝකේ පුරා ප්‍රශ්නයක් මතුවලා තිබුණා ඒ කාලේ මේ භූම දානය කරොත් මේ වෛරස් ජලයට මුසු වෙන්න පුළුවන්. ඒ නිසා ආදාහනය කරන එක තමයි හොඳ කියලා.
ඉතින් ඒකට හැබැයි මුස්ලිම් ජනතාව යාළගේ ආගමික විශ්වාස අනුව ආදාහනයට විරුද්ධයි. ඉතින් ඒ අවස්ථාවේ මේ മന്ത്രിවරයා සහ ඔහු වෙනුවෙන් ඔහු නියෝජනය කරන කඳවුරම මේ ආදාහනය වෙනුවෙන් නෙමෙයි භූම දානය කිරීමේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. හරිද? දැන් මේකේ තියෙන පරස්පරය බලන්නකෝ. දැන් ඔහු සිංහල ජනතාවගේ පන්සල් යාමේ අයිතියට විරුද්ධ වෙන ගමන් මුස්ලිම් ජනතාවගේ මේ භූම දාන අයිතිය වෙනුවෙන් ඒ ආගමික අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. හරිද? දැන් මේ ආගම ගෝත්‍රිකයි නම් ආගම එපා නම් ඒගොල්ලෝ නිරාගමික නම් එහෙනම් පන්සල් යන එකත් අපි කියමු ගෝත්‍රිකයි කියලා. එහෙනම් ඒකටත් විරුද්ධ වෙන්න ඕන අරකටත් විරුද්ධ වෙන්න ඕන. අනික පන්සල් යන එකෙන් කාටවත් සෞඛ්‍ය හානියක් ගැන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒක චාරය. හැබැයි දැන් අර ප්‍රශ්නෙට මිනිස්සු විරුද්ධ වුණේ මුස්ලිම් ජනතාව පිළිබඳ තියෙන තරහකින් නෙමෙයි. ඒ කාලේ ලෝකේ විවාදයක් තිබුණා. මේකෙන් සෞඛ්‍ය හානියක් වෙන්න පුළුවන් කියලා. වෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ විවාදයක් තිබුණා. ඉතින් විවාදයක් තිබුණා නම් මේ නිරාගමිකයෝ කියන්න ඕනේ ඒගොල්ලන්ට අනේ මේ ඔය විද්‍යාත්මක ක්‍රමයට කරන්න ඕවා කරන්න එපා ඔය සංස්කෘතික ගෝත්‍රික වැඩ කරන්න එපා කියලානේ. හැබැයි එහෙම කියන්නේ නැහැ. ඔවුන් මේක කියන්නේ අපිට විතරයි. අපේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර වලට ගහන පිරිස මුස්ලිම් එක වෙනුවෙන් පෙනී ඉන්නවා. දැන් තව උදාහරණයක් ගත්තොත් ඉතින් දැන් පහුගිය තව කාලේ අර ඔය 2013 14 කාලේ හලාල් ආහාර සම්බන්ධව රටේ ආందోලනාත්මක තත්ත්වයක් ඇති වුණා. ඉතින් හලාල් ආහාර ක්‍රියාවලිය කරන්නේ මුස්ලිම් ආගමේ නීති රීති වලට අනුව මුළු සමස්ත රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියම පාලනය කරන එක කරන්නේ. ඉතින් මේ පිරිස් ඔය විකල්ප රැඩිකල් ඔය සංස්කෘතිය එපා ආගම එපා නිරාගමිකයි කියන පිරිස් ඒ වෙලාවේ හලාල් අයිතිය වෙනුවෙන් පෙනී හිටියා. ඔවුන් ඒවට විරුද්ධව කතා කරන අයට තමයි පහර දුන්නේ. දැන් ඔවුන් නොවා ඔබ හිතන්න ඔවුන් බෞද්ධ ක්‍රම වලට මොනවා හරි ආහාර හදන්න ඕන කියලා නීති රීතියක් කවුරුත් ගෙනවත් ඔවුන් ඒක වෙනුවෙන් පෙනී ඉන්නවද? පෙනී ඉන්නේ නැහැනේ. හරිද? හැබැයි ඔවුන් මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. සිංහල බෞද්ධ ජනතාවගේ ආගමික අයිතියට පහර දෙනවා. දැන් මම කියන්නේ මේ පහර දෙනවා නම් එක්කද මේක හරි තක්කඩි පිළිවෙතන්නේ. පහර දෙනවා නම් දෙකටම එක්ක පහර දෙන්න ඕනේ. ඒ ආගමත් එපා මේ ආගමත් එපා කියලා. අයිතියට ගරු කරනවා නම් හලාල් අයිතියටත් ගරු කරන්න ඕන, පන්සල් යන අයිතියටත් ගරු කරන්න ඕන. ඉතින් මෙතන තියෙන මේ පරස්පරය තුලින් පේන දේ තමයි මේක මේ තව ඕන තරම් උදාහරණ වලින් ඕක පෙන්වා දෙන්න පුළුවන්. මේ බලවේග විරුද්ධ වෙන්නේ මේ රටේ තියෙන මහා සංස්කෘතියට විතරයි. එතකොට ඔවුන් කවදාවත් සුළු ජාතීන්ගේ ආගමික සංස්කෘතික දේවල් තුළ කොයිතරම් ගැටලුකාරී දේවල් තිබුණත් ඔවුන් ඒවට විරුද්ධ වෙන්නේ නැහැ. ඔවුන් ප්‍රධාන එක්ක විරුද්ධ වෙන එකේ මේ මාත්‍රාව බොහොම අඩුයි. ප්‍රධාන සංස්කෘතියට පහර දෙනවා. සුළු ජාතික ආගමික සංස්කෘතික කාරණා වෙනුවෙන් ඔවුන්ගේ ඊටාම නරක ප්‍රවණතාව වෙනුවෙන් පවා මේගොල්ලෝ පෙනී සිටිනවා. ඉතින් මේක තමයි මම කිව්වා අර මේක මේ තේරුම් ගන්න ඕන. රටක ප්‍රධාන සංස්කෘතියට පහර දීලා ඒක දුර්වල කරොත් තමයි යටත් විශ්වාදයේ තියෙන අවශ්‍යතාවය ඉටු කරගන්න ඕනට පුළුවන් වෙන්නේ. මොකද මේ ප්‍රධාන සංස්කෘතියත් එක්ක තමයි මිනිස්සුන්ගේ සාමූහිකත්වය, බැඳීම, රටේ තියෙන ඒකාබද්ධතාවය මේ සියල්ල රැඳිලා තියෙන්නේ. එතකොට ඒක රටේ ආර්ථික සංවර්ධනයට, සමාජ සංවර්ධනයට, පුද්ගල සංවර්ධනයට හැම දෙයකටම මේක වැදගත්. ඒ නිසා තමයි යෝන් මේ ප්‍රධාන සංස්කෘතියට පහර දීලා මේක කඩලා බිඳලා විස කරන්න හදන්නේ. දැන් ලංකාවේ පළවෙනි NGO සංවිධානය හැදුව කාලේ ඉඳලා ඕන් කරන්නේ මොකද්ද? ගහන්නේ මේ රටේ ප්‍රධාන සංස්කෘතියට ගහන්නේ. හරිද? එතකොට ඒක ඔවුන් පහුගිය කාලේ විවිධ ශාස්ත්‍රීය ක්‍රමවලට ඔය සාහිත්‍ය, සිනමාව, කලාව, ශාස්ත්‍රීය සංවාද ඔය ඇතුලේ මේ කතිකාව කරගෙන ආවා. වර්තමානයේ සෝෂල් මීඩියා වල බලපෑමත් එක්ක මේ කතිකාව තව ඔවුන්ට වඩා පුළුල් කරගන්න අවකාශයක් ලැබිලා තියෙනවා. ඒක ඇතුලේ තමයි ඔය රැඩිකල් නිරාගමික ඔය අනම්මනම් කතන්දර කියන පිරිස් බිහි වෙන්නේ. ඉතින් ඔවුන්ගේ අරමුණ අන්න අරකයි. ඒකයි අපි තේ ඔවුන් ඇත්තටම කෙටියෙන් කිව්වොත් ඔවුන් නිරාගමිකත් නෑ. ඔවුන් ඔය කියන විශ්ව සාධාරණ මිනිස්සුත් නෙමෙයි. ඔවුන් තමයි ලංකාවේ ඉන්න පුළුවන් හොඳම ජාතිවාදීන්. ඔවුන් තමයි ලංකාවේ ඉන්න පුළුවන් අන්තම ජාතිවාදීන්. මොකද ඔවුන් ඊටාම එක සංස්කෘතියකට දැඩි ලෙස වෛර කරන ගමන් ඒ වෛරය මත පදනම්ව අනෙක් ඕනෑම ජාතිවාදයක් වෙනුවෙන් ඕනෑම සංස්කෘතික අන්තවාදයක් වෙනුවෙන් ඔවුන් පෙනී සිටිනවා. ඉසුරු මම ඔබගෙන් අහන අවසාන ප්‍රශ්නේ රට තියෙන්නේ ඊ타මත්ම දැවැන්ත ආර්ථික අර්බුදයක. රටේ මිනිසුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා පවත්වාගෙන යන්නවත් බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ලෝකේ සමහර රටවල් වලට ලෝක ඉතිහාසයේ මෙවැනි අර්බුද ඇති වුණා. මෙවන් අර්බුදයක් පියමන් කිරීමට මෙවන් අර්බුදයක් ජයග්‍රහණය කරා ගෙන යාමට ලෝක අධ්‍යක්ීම් මසුරෙන් අපිට ජාතිකවාදය මේ අර්බුදයෙන් ගොඩ ඒමට යොදා ගන්න පුළුවන් කොහොමද කියලා ජාතිකවාදය නියෝජනය කරන තරුණ ධාරාවක ඉන්න ඒ තරුණ නායකයෙක් වෙන ඉසුරු ප්‍රසංග මහත්තයාගෙන් අපි අහන්න කැමතියි. අනිවාර්යයෙන්ම මේ අර්බුදයේ ගොඩ යනවා නම් අපිට ගොඩ යන්න පුළුවන් වෙන්නේ ජාතිකවාදී ප්‍රවේශයක් ඔස්සේම පමණයි. වෙනත් ප්‍රවේශයකින් මේකෙන් ගොඩ යන්න බෑ. මොකද දැන් මේ මොහොතේ මම අර මුලනුත් කිව්වා වගේ ජාතිකවාදයේ අද වෙනකොට අර්බුදයට ලක් වී තිබෙන මොහොතක්. ජාතිකවාදී මතවාද සමච්චලයට ලක් වෙමින් පවතින මොහොතක්. ඒ බලවේග සමච්චලයට ලක් වෙමින් පවතින මොහොතක්. එසේ වුවත් අපි දන්නවා මේ ප්‍රශ්නයට විසඳුම දෙනවා නම් දෙන්න පුළුවන් වෙන්නේ මේ ජාතිකවාදී ප්‍රවේශයකින් මිසක් අර ගෝල් පේස් එකේ ඉන්න නිරාගමික රැඩිකල් කල්ලි කණ්ඩායම් වල රටේ රණවිරුවන්ට අපහාස කරන, රටේ ප්‍රධාන සංස්කෘතියට අපහාස කරන, රටේ ජාතික ආර්ථිකයට පහර දෙන්න හදන, රටේ රාජ්‍ය ව්‍යුහය දුර්වල කරලා මේ බෙලහීන කරලා කරන්න ඕන කියලා හිතන.
එතකොට ජාතීන් අතර සහජීවනයේ නාමයෙන් ජාතීන් අතර ගැටුම් අවුලවන්නේ. ඔවුන් එහෙම කරන්නේ ඔවුන් සහජීවනයේ නාමයෙන් තමයි ගැටුම් අවුලවන්නේ. සහජීවන බයිලාව ඉස්සරහට දාගෙන තමයි ගැටුම් හදන්නේ. සහජීවන බයිලාව ඉස්සරහට දාන තමයි රටේ ප්‍රධාන සංස්කෘතියට ගහන්නේ. සහජීවන බයිලාව ඉස්සරහට දාන තමයි සුළු ජාතික ජාතිවාදී ඉල්ලීම් වලට ඉඩකඩ හදන්නේ. එතකොට මෙවැනි ප්‍රවේශයකින් කොහොමද මේ රට හදන්නේ? මම කියන්නේ ඒ වුන්ගේ මතවාද වලට වෙනද නැති පොඩි తాවකාලික මේ ප්‍රමෝදයක් මේ දවස්වල ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ඔස්සේ ගිහින් කවදාවත් මේ රට හදන්න බෑ සහ මේ ආණ්ඩුවට විරෝධය දක්වන බහුතරයක් මිනිස්සුන්ගේ මතවාදයත් ඒක නෙමෙයි. අපි දන්නවා පැහැදිලිව. මොකද බහුතරයක් මිනිස්සුන්ගේ මතවාදයක නෙමෙයි බහුතරයක් මිනිස්සුන්ට තියෙන ආණ්ඩු විරෝධය. ඒ ආණ්ඩු විරෝධය හයිජැක් කරපු කල්ලි කණ්ඩායම් තමන්ගේ මතවාද මේ කස්සට රිංගවාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ආණ්ඩුවට විරුද්ධව සාධාරණව පාරට බහැපු මිනිසුන්ට කියන්නේ ඔබේ විරෝධය සාධාරණයි. ඔබේ ඉල්ලීම සාධාරණයි. ඔබට අවශ්‍ය රහපත් රටක් වෙන්න පුළුවන්. හැබැයි ඒ රට ගොඩනගන්න නම් ඔබට පුළුවන් වෙන්නේ ඔය අරගලය තුල ඉන්න ඔය දේශපාලන වශයෙන් අනාථ වෙච්ච කල්ලි කණ්ඩායම් වල මතවාද අනුව නෙමෙයි. ඒක කරන්න නම් අපිට අනිවාර්යයෙන්ම ජාතිකවාදී ප්‍රවේශයකින් යන්න වෙන්නේ. මොන ආණ්ඩුව බලයටපත් වුණත් මොන ක්‍රමයකට රට පාලනය කරත් මේ ජාතිකත්වය මේ තමන්ගේ රට ගැන තිබෙන හැඟීම අපි මේ කිව්ව මූලික කාරණා මේවා අමතක කළා මේ රට හදන්න බෑ. ඔබ හිතන්න රණවිරු ගාය කියලා රටේ ආරක්ෂක හමුදාවට චෝදනා කරන පිරිස් එක කොහොමද රටක් හදන්නේ? රටේ ප්‍රධාන සංස්කෘතියට රටේ ඉතිහාසයට සරදම් කරන රටේ ප්‍රධාන සංස්කෘතියට අවමන් කරන එහෙම පිරිසක් එක්ක කොහොමද රටක් හදන්නේ? රටක් ගැන ආදරන්නේ. ඔවුන් ප්‍රධාන සංස්කෘතියට ඔවුන් ආර්ථිකයටත් පහර දෙනවා. දැන් ඔය කියන සියලු ඔය විකල්ප රැඩිකල් කල්ලි කණ්ඩායම් මේ ජාතික පහුගිය කාලේ අපිට ඕන තරම් උදාහරණ පෙන්නන්න පුළුවන්. ජාතික ආර්ථිකයක් ගැන කතා කරන බලවේග වලට උන් පහර දෙනවා. උන් ඒකට සමච්චලයට ලක් කරනවා. දැන් පහුගිය දවස්වල අපි දැක්කා අර යොහානි කියන ගායිකාවට මේ අරගලයට සම්බන්ධ පිරිස් විශාල වශයෙන් Facebook වල මඩ ප්‍රහාර එල්ල කරා. මඩ ප්‍රහාර එල්ල කරේ රාජපක්ෂ ආණ්ඩුව රකින්න ගිහිල්ලාද නැහැ. මොකද්ද ලංකාවට ඩොලර් එවන්න කිව්වා කියලා. ඉතින් ඩොලර් එවන්න කිව්ව එක වැරද්දක්ද? නේ? ලංකාවේ ආර්ථික අර්බුදේ වැටලා ඉන්න වෙලාව ඩොලර් එවන්න කියලා කියන එක රාජපක්ෂට කඩේ යාමක්වත් මොකක්වත් නෙමෙයිනේ. ඉතින් මොවුන් මේක ඒ විදිහට එහෙම මේ ප්‍රශ්නේ විසඳනවට කැමති නැහැ. මේ විෂම බලවේග වලට ඕන මේ ප්‍රශ්නේ විසඳන්න නැතුව මේක තවදුරටත් අවුලුවලා මේක මොකද මේක ඇවිලිවීම තුලම තමයි අර කවදාවත් දේශපාලනයෙන් ජයග්‍රහණය කරන්න බැරි බංකොලොත් කල්ලි වලට නටන්න වේදිකාව ඉවර වෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන් ඒ විදිහට මේ රටේ ආර්ථිකයට විරුද්ධයි. රටේ ජාතික රාජ්‍ය ව්‍යුහ දුර්වල කරන බෙලහීන කරන ප්‍රතිසංස්කරණ ගේන්න යෝජනා කරනවා. බෙදුම් වාදයේ ජාතිවාදයේ පෝෂණය කරනවා. ඉතින් එවැනි ප්‍රවේශයකින් කවදාවත් රට ගොඩ ගන්න බෑ. ඒ නිසා අපිට මේ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමන්නේ මේ ආණ්ඩුව පෙරදුනත් මොන ආණ්ඩුවක් බලයටපත් වුණත් මොන ක්‍රමවේදයක් යටතේ රට පාලනය කරත් අපිට මෙන්න මේ කියන මූලික ප්‍රවේශයන් ඔස්සේ ගියොත් තමයි ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒක ඔබට අධ්‍යයනය කරන්න පුළුවන් ලෝකේ සංවර්ධනය වෙච්ච දියුණු වෙච්ච රටවල් දිහා බලන්න. සංවර්ධනය වෙච්ච කියන එකෙන් මම අදහස් කරේ බටහිර රටවල වල සංවර්ධනය වෙන නොවන මිනුම් දඬු වලට අනුව නෙමෙයි. දැන් මේ ලෝකේ වේගයෙන් නැගී ආපු චීනය වගේ රටවල් දිහා බලන්න. වියට්නාමය වගේ රටවල් දිහා බලන්න. ඊට පස්සේ ඊශ්‍රායලය වගේ රටවල් දිහා බලන්න. රුසියාව වගේ රටවල් දිහා බලන්න. මේ සියලු දෙනාගේ නැගී සිටීම මූලික පදනමුනේ. ජපානය වගේ රටවල් දිහා බලන්න. ඔවුන්ට තිබෙනවා ජාතික චින්තනයක්. ඔවුන්ට තියෙනවා තමන්ගේ සංස්කෘතිය ගැන හැඟීමක්. තමන්ගේ භාෂාව ගැන හැඟීමක්. තමන්ගේ අක්මුල් ගැන හැඟීමක්. ජාතික ආර්ථිකය ගැන හැඟීමක්. ජපානයේ නැගිට එහෙම නෙමෙයිද? ඉතින් ඒ නිසා ලංකාවටත් නැගිටිනවා නම් ඒ ප්‍රවේශයෙන් තමයි අපිට යන්න පුළුවන් වෙන්නේ. එසේ නොමැතිව ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ යල් පැන ගිය මාක්ස්වාදී අදහස් කරන කසිකවල් කල්ලි කණ්ඩායම් වලට හෝ වෙනත් කාටවත් එවැනි අදහස් කරන වෙන කිසිවෙකුට මේක කරන්න බෑ. ඉතින් ඒ කාරණේ තමයි අපි මෙතෙන්දී අවසාන වශයෙන් තේරුම් ගන්න ඕනේ. ලෝකේ පුරා බැලුවහම අපිට පැහැදිලි වෙන සත්‍යය ඒක. එතකොට මේක ජාතිකවාදයේ කෙසේවත් ජාතිකවාදයේ පරාජයන් නෙමෙයි. නව પરම්පරාව තේරුම් ගන්න ඕන එක. මේක මේ අසමත් ජාතිකවාදය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අසමත් ආණ්ඩුවක පරාජයක් මිස මේ මතවාදයේ පරාජයක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ මතවාදී මූලික මතවාදී ප්‍රවේශය ඔස්සේ තමයි අපිට කුමන ආණ්ඩුවාවත් මේ රට ගොඩනගන්න වෙන්නේ කියන එක තමයි මට අවසාන වශයෙන් අවධාරණය කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි ඉසුරු ප්‍රසංග මහතාණෙනි. අනාගතයේ අපි තරුණ ව්‍යාපාරය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් හෙළබිම TV නිවුස් ටෝක් වෙත දැක්වීම පිළිබඳව අප මෙවැනිම හෙළබිම TV නිවුස් ටෝක් වැඩසටහනක් සමගින් ඔබ හමු වීමේ අරමුණෙන් අදට මෙතනින් සමුගන්නවා. ඔබට බොහොමත්ම ස්තුතියි ඉසුරු ප්‍රසංග මහතාණෙනි. අයබෝවන්.